ඔගොල්ලෝ මේක තුනේ LSK කම්මැත් YouTube channel එකත් එක්ක. ඒතර අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තවත් උරු චලිතය ගානක්. ඇතරම කලින් ගානට ගොඩක් ළඟින් යනවා. මොකද මේකත් බටේක චලිතය පිළිබඳ ගානක්. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලලා නැත්නම් බලලා ඉන්න. මොකද ඒක මූලික මට්ටමේ උරු චලිතය බටයක් තුල සිදුවන උරු චලිතය පිළිබඳ ගැටලුවක්. ඒකදී අපි ගොඩක් දේවල් කතා කළා. විශේෂයෙන්ම ශක්ති සංස්ථිත නියමයේ යෙදීම් පිළිබඳව ඒක යොදාගත හැක්කේ ඇයි කියන කාරණාව එතනදී පැහැදිලි කළා. එතකොට අපි මේ ගාන මුලින්ම කියවුවොත් මේක ටිකක් බැලු බැලම ටිකක් වෙනස් ආකාරයකක්. ගොඩක් දෙනෙක් මේක හින්දම පටලවා ගන්නවා. මේකේ තියෙන වෙනස හින්දාම අපි ගොඩක් ගාන කියවමු. රූපයේ පෙන්වා ඇති පරිදි සිහින් සුමට ABCD E බටයක් ඔයගොල්ලන්ට පේනවා. මේ දීලා තියෙන රූප සටහනක් මම මේ වෙනකොට ඇඳගෙන තියෙනවා. සිරස් තලයක සවි කරගෙන තියෙනවලු. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන් මේ කෙලින් තියෙන විදිහට, ඒ කියන්නේ ආනත නෙමෙයි කෙලින්ම සිරස්ව සිටවලා තියෙනවා. මෙන්න මේ වගේ පද්ධතියක්. ඊට පස්සේ දිග 2.3 A ඌ AB කොටස. එතකොට මෙන්න මේ AB කොටස මෙන්න මේ A ඉඳන් B වෙනකන් මේ දිග දීලා තියෙනවා 2.3 A කියලා. right. එතකොට ඒකේ දිග දීලා තියෙනවා අපිට. ඒ වගේම මේකේ ලකුණු කරලා තියෙනවා අරය AB කොටස B හිදී අරය 2A වූ වෘත්තාකාර කොටසකට ස්පර්ශක වේ. ඒ කියන්නේ මේ AB කොටස ඇත්තට මේ මෙතන තියෙන ස්පර්ශක වෙන විදිහට. ඒ කියන්නේ මේ AB කියලා කියන්නේ මේ වෘත්තාකාර කොටසට, ඒ කියන්නේ BDE කියන වෘත්තාකාර කොටසට ඇත්තටම ඇඳපු ස්පර්ශකයක්. එතකොට මේ අරයයි ඔයගොල්ලෝ දන්නවා මේක ස්පර්ශකයක් නම් මේක ගානේ ඉදිරිපත් කරලා නැහැ. අපි දන්නවා මේක ලම්බක වෙන්න ඕනේ. මෙන්න මෙතන අපිට ඕන නම් ඒක ලම්බක බව දක්වා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ AB ලම්බකයි ඇත්තටම මේ ඇඳලා තියෙන අරයට. right. ඊළඟට ගාන ඉදිරිපත් කරනවා නිශ්චලතාවයේ ඉඳලා ස්කන්ධයේ M වූ P අංශුවක් A හිදී තවත් මේක කියලා තියෙනවා අතරම A හිදී බටය සිරස් ඉහළින් පිහිටනවලු A හා E අන්ත. ඒ කියන්නේ මේකේ E මෙන්න මේ කොටස් දෙක AE O මේ තුන් දෙනා එකම සිරස් රේඛාවක තියෙන්නේ. ඒ කියන්නේ අපිට හොඳ ආකාරවම පැහැදිලි මේක කෙලින්ම. එතකොට දැන් සුජුකෝණී ත්‍රිකෝණයක් තමයි අතරම ABO කියලා කියන්නේ සුජුකෝණී ත්‍රිකෝණයක්. ඒක අවශ්‍ය නම් අපිට ගානදී ඕනේ වුණොත් මේක කියවද්දි මේක තහවුරු කරගන්න. මොකද මේක ඕට කෙලින්ම සිරස් විහලින් තමයි E පිහිටන්නේ. ඒ වගේම කියනවා නිශ්චලතාවයේ ඉඳලා සීරුවෙන් මේ ගානේ සලකුණු කරලා තිනවා ඒ වලදී තැබුව M ස්කන්ධයේ සහිත අංශුවක් එයා මෙතන සීරුවෙන් තියලා. ඒ කියන්නේ සීරුවෙන් තියලා කියන්නේ කිසිම චාලක ශක්තියක් සැපයීමකින් තොරව නිකම්ම මෙතනින් තියලා තියෙනවා. එතකොට අපි දන්නවා මේක වෙන ක්‍රියාවලිය. මේක නිකන් ආනත්තලයක චලනය වෙනවා වගේ මේක බටේ දිගේ පල්ලෙහාට රූටලා මෙන්න මෙහෙම මේ වක්‍රාකාරය, ඒ කියන්නේ මේ වෘතයේ මේ වෘතාකාර බටේ තුල චලනය වෙනවා. අපි තවදුරටත් හිතුවොත් මේක ඇත්තටම සුමටයි අංශුව සුමටයි මේ බටය. ඒ කියන්නේ අපි අර කලින් කතා කළා වගේ අර කලින් ගැටලුවේදී මේකට අපිට කිසි ප්‍රශ්නයක් නැතුව, මොකද කිසිම ආවේගී බලයක් ගැටුණක් ඒක ඇතුළේ ඇති වෙන්නේ නැහැ. ඝර්ෂණ බලයක් විදිහට සුමට හින්දා ශක්තිය හානි වීමක් සිද්ධ වෙන්නේ නැහැ. කිසිම කාර්යයක් සිද්ධ වෙන්නේ නැහැ. අර කලින් කතා කරපු විදිහටම අපි ඒ හින්දා මේකත් ශක්ති සංස්ථිතිය ඕනනම් අපිට අවශ්‍ය නම් මේකේ ඕනෑම තැනක චලිතය සඳහා අපිට ශක්ති සංස්ථිතියෙන්, ඒ කියන්නේ යාන්ත්‍රික ශක්තිය හැම විටම මේ චලිතයේ පුරාම සංස්ථිතික වෙනවා. මේක ගන්න අපි ගාන හදන්න නැතුව නිකම්ම විවරණය කළොත් අතන මේක වෙන්න පුළුවන් දේ මොකද්ද? මෙතනින් පල්ලෙහාට වැටලා ඉවරලා මේක දිගේ චලනය වෙලා කෙනෙකුට හිතෙන්න පුළුවන් ආපහු මේක පිටිපස්සට එනවා. නෑ, මේකෙදි ඇත්තටම මේ විභව මට්ටම ඒ E මට්ටමට වඩා ඒ මට්ටම වැඩි. එතකොට අනිවාර්යෙන් මේක E වලට එනවා. E වලට ඇවිල්ලා යම්කිසි වේගයකින් මේක පිට වෙනවා. ඇයි? ඒක අපිට මුලදීම කියන්න පුළුවන්. මොකද මේ දෙක අතර බැලුවහම අපිට පේනවා විභව ශක්ති වෙනසක්. එතකොට මේ E වලට එන්නත් ගත වෙන්නේ මෙයාට සපයලා තියෙන ශක්තියෙන් යම්කිසි ප්‍රමාණයක් විතරයි. තවත් ඉතුරුයි මෙන්න මේ AE මට්ටම් දෙක අතර විභව ශක්තියට සමාන වෙන කොටසක්. ඒ කොටස චාලක ශක්තිය විදිහට මෙතනදී ඉතුරු වෙනවා. ඒ කියන්නේ වේගයෙන් එක පිට වෙනවා. අපි බලමු මේ ගානේදී ඒව අහලා තියනවාද කියලා. නමුත් මූලිකවම අපිට තේරෙන දේ තමයි හරි මේකට ශක්ති සංස්ථිතිය දාන්න පුළුවන්. මේ කොටස B ආයතන මෙතනදිත් තියෙනවා C BCD කියන චලිතය. මෙන්න මෙතන C එකක් තියෙනවා.
BCD කියන BCDE කියන චලිතය වෘත්ත චලිතයක්. නමුත් මේ A ඉඳලා B වෙනකන් තියෙන වෘත්ත චලිතයක් නෙමෙයි. මේක නිකන් මේ බටේ මේ කොටස රේඛීය කොටසක්. එතකොට ඒකෙදි සාමාන්‍ය ආකාරයට ගුරුත්වයට තේ චලිතයක් වෙන්නේ. ඊට පස්සේ BCDE කියන කොටස තුළ මේක වෘත්තාකාර චලිතයකට යන්න පුළුවන්. අපි බලමු ගාන මොකක්ද ඊළඟට කියන්නේ කියලා. ඒ ඔස්සේ අපිට පුළුවන් අතරම මේ ගානේ මූලික දත්ත මේ වෙනකොට ලකුණු කරගෙන ඉවරයි. සහ චලිතය පිළිබඳ අපිට දැන් අදහසක් තියෙනවා මේක මොකද්ද වෙන්නේ කියලා. මේ තුල ගුරුත්වය යටතේ චලිතයක්. ඊට පස්සේ BCDE කොටස තුල වෘත්තාකාර චලිතයක්. අපි බලමු ගාන ඊළඟට මොකද කියලා තියෙන්නේ කියලා. මේක කියනවා ඊට පස්සේ කියන OA සමග OA කියලා කියන්නේ අපි දන්නවා OA දෛශිකයේ ඉදිරිපත් කරලා තියෙන මේ දිශාවට එයා සමග θ කෝණයක් OP සාධන විට OP කියලා කියන්නේ මේ අංශුව තමයි අපිට P කියලා දුන්නේ P අංශුවක් කියලා දුන්නේ. එතකොට මේ θ කෝණයක් සාධන විට කියලා කියන්නේ මෙයත් එක්ක. ඒ කියන්නේ OA සමග θ කෝණයක් හදන විදියට OA සමග. හැබැයි අපිට මේ දීලා තියෙනවා මේ θට සීමා කිරීමක් θ 5 බෙදීම 3ට වඩා වැඩි 2.5 වලට වඩා වැඩි කියලා. ඒ කියන්නේ අපි θව තෝරද්දි 5 බෙදීම 3ට වඩා වැඩි 5 බෙදීම 3ට වඩා වැඩි කියලා කියන්නේ මොකද දැන් 5 බෙදීම 3ට වඩා අඩු වගයක් තේරුවොත් එහෙනම් මෙන්න මෙතන කොහොනේ 5 බෙදීම 3ක් නේ ඊට වඩා අඩු වගයක් තේරුවොත් එහෙනම් මෙන්න මේ වගේ. ඒ කියන්නේ කෙලින්ම අර AB කොටසට තමයි ඒක යවෙන්නේ. එහෙනම් තමයි මේ 5 බෙදීම 3ට වඩා කොහොනේ වැඩි කියන්නේ. එතකොට මේ කතා කරන්නේ මේගොල්ලෝ මේ කියන අවස්ථාව වෘත්තාකාර චලිතයේ අවස්ථාවක්. එතකොට මේ වෘත්තාකාර චලිතයේ අවස්ථාවක් තමයි අපිට ගන්න කියලා තියෙන්නේ. අපි සුළු කෝණයක් වෙන විදිහටම අපිට ඕනනම් මෙන්න මේ වගේ තැනක් තෝරගන්න පුළුවන්. මම පහසුතාවයේ සලකලා මෙන්න මේ වගේ තැනක ගන්නම්. එතකොට මෙයා මෙන්න මේ වගේ තැනක ඉන්නවා කියලා. එතකොට ඒ කෝණය තමයි අපි මෙතනදි ගන්නෙ θ කියලා. right මම ඒක මෙහෙම දාගන්නම්. එතකොට මෙතන කෝණය OA එත් එක්ක කෝණය හදන්නේ මේ කෝණය මේක තමයි අපි θ කියලා ගන්න. ඒක එතකොට 2.5 වෙනකම් වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ හරි 2.5ට මේ θ කෝණය පත් වෙන්නේ කොහොම වෙනකොටද මේ කැරකිලා ඉවරලා මේ E වලට එනකොට. ඒ කියන්නේ ආපහු OA ඉඳලා මෙහෙම වටයක් කැරකිලා නැවත වරක් ඒ OA රේඛාවට එනකොට තමයි 2.5. ඒ කියන්නේ මෙන්න මේ වෘත්ත චලිතය තමයි අපි මේ θ ගෙන් අධ්‍යයනය කරන්න යන්නේ. right P අංශුවේ වේගය අපි දන්නවා. ඉතින් මේක ඕනෙම ගානක අපිට දෙන දේ. මෙතනදි වේගය හොයන්න කියනවා. ඔයගොල්ලෝ දන්නවා. එතකොට අපි කරන්නේ මොකද්ද? ශක්ති සංස්ථිත නියමයේ දාලා අපිට පුළුවන් මේ තැන වේගය හොයාගන්න. මම ඒක ගානෙත් දීලා තියෙන v කියලා. මම ඒක v කියලාම ලකුණු කරගන්නම්. එතකොට ඔයගලන්ට පේනවා මම මේකේ වෘතයේ ඇතුළත පෘෂ්ඨයේ ලකුණු කරලා තියෙන්නේ. මේක පිටිත පෘෂ්ඨයේ චලනය වුණා වෙන්නත් පුළුවන්. ඒක අපිට කියන්න බෑ හරියට මොකද්ද කොයි පෘෂ්ඨයේ චලනය වෙනවද කියලා. ඒක අපි ගණිතයට බාර දෙන්න පුළුවන්. එතකොට මම මේ දැන්ට ලකුණු කරලා තියෙන විදිහට නම් R එක ක්‍රියාත්මක වෙන්නේ පෘෂ්ඨයෙන් ඉවතට. ඒ කියන්නේ මම ඇතුළත පෘෂ්ඨයේ චලනය වෙනවා කියලා ගත්තින්ද R එක තියෙන්නේ කෙලින්ම. ඒ කියන්නේ මේ අරේ දිගේ එහෙම නැත්නම් මේ පෘෂ්ඨයට ලම්බකව. ඒ කියන්නේ මේ පෘෂ්ඨයේදී මේ ස්පර්ශ ලක්ෂයේදී ඉඳි ස්පර්ශකයට ලම්බකව R එක එළියට ක්‍රියාත්මක වෙනවා මෙන්න මේ ආකාරයට. එතකොට මේක තමයි ගන්න ඕනනම් අපි මෙතනදී මේක සමහර වෙලාවට හොයන්නත් කියලා ඇති. නමුත් අපිට මේ අවස්ථාවේදී කියන්නේ වේගය හොයන්න කියලා විතරයි. ඉතින් ඔයගොල්ලෝ දන්නවා වේගය හොයන්න පුළුවන් අපිට ශක්ති සංස්කෘතිය දාලා. ඊට පස්සේ කියනවා P අංශුව මත බටේ නැති කරන ප්‍රතික්‍රියාව හොයන්න කියලා. ඒකත් හරිම පහසුයි. ඔයගොල්ලෝ දන්නවා අපි මේ P අංශුව මත බටේ නැති කරන ප්‍රතික්‍රියාව හොයද්දී හැම ගානකම වගේ හැම වෘත්ත චලිතයේ ගානකදීම වගේ අපි කේන්ද්‍රයේ දිහාවට F සමාන මේ ඉදීම පාවිච්චි කරනවා. ඉතින් කේන්ද්‍රයේ දිහාවට අපිට F සමාන මේ දුවහම මේක ඉතාම පහසුවෙන් මේ R එක හොයාගන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. තව කියලා තියෙනවා P අංශුව AB දක්වා චලිතයේදී එය මත ඒ කියන්නේ අතන මේ චලිතය වෙන්න කලින් A ඉඳන් B ට මේක චලනය වුණා. එතකොට A ඉඳන් B ට චලනයේදී අපෙන් අහනවා එයාගේ ප්‍රතික්‍රියාව මොකක්ද කියලා. ඒකත් මට පුළුවන් මෙන්න මේ වගේ තැනක සාධාරණ තැනක් අරගෙන ඉවරලා ඒකත් ලකුණු කරගන්න. මම මේක දාගන්නම් ඇත්තටම R dash කියලා. ඔන්නේ R dash එක ගානේ අහනවා. එතකොට මේක මම දාගන්නම් mg. මෙයාගේ මේ වෙලාවේ බර මෙතනදිත් මෙයාගේ බර mg එක right. එතකොට මගෙන් R ඇහුවා R dash ඇහුවා මේ වේගය අහනවා. එතකොට දැනට ওই ටික තමයි අපිට හොයන්න තියෙන්නේ. ඊට පස්සේ P අංශුව B පසු කරන විට එතකොට මේ P අංශුව මෙතන ඉඳන් චලනය වෙන්න පටන් ගත්තා. ඒ වල ඉඳන් මෙහෙම ඇවිල්ලා B වලට ආවා. අපි දන්නවා මේ හරියදී නම් මේක අපිට කියන්න බෑ තාමත් මොන පෘෂ්ඨයේ චලනය වෙයිද කියලා. නමුත් අපි දන්නවා ගුරුත්වය යටතේ චලනය වෙද්දී නම් මේක ඇතුළත පෘෂ්ඨයේ තමයි චලනය වෙන්නේ කියලා අපි දන්නේ. නමුත් මේක මේගොල්ලෝ කියන්නේ අර කලින් අපි හදපු ගානක වගේ ප්‍රතික්‍රියාව ෂණිකව
වෙනස් වෙන බව පෙන්වන්න තියෙනවා. ඒතකොට ප්‍රතික්‍රියාශනික වෙනස් වෙනවා කියලා කියන්නේ මේක ඒගොල්ලෝ කියන විදිහට නම් මේක මේ පෘෂ්ඨේ නෙමෙයි චලනය වෙන්නේ අනිත් පෘෂ්ඨේ. ඒ කියන්නේ අපි මේ R එක හොයද්දි අපිට ඍණාගයක්. ඒ කියන්නේ ෂණිකව B වලදී R එක මේ පැත්තෙන් R dash එක අපිට ධනාගයක්, මෙතනින් එන R එක අපිට ඍණාගයක්. ඕක තමයි අපි අතරම ගානේ කරන්න තියෙන දේ. අපි බලමු පියවරෙන් පියවරට ඒකේ කොහොමද යන්නේ කියලා ගාන. right. අපි ඊළඟ කොටසට යමු. right. එතකොට ගානේ අපි මේ වෙලාවේ ඉන්නේ මුලින්ම අපිට මෙන්න මේ වේගය හොයන්න කියනවා. එතකොට අපි ශක්ති සංස්ථිතිය දාන්න යන්නේ. ශක්ති සංස්ථිතිය මෙතනදී දාන්න පුළුවන්. මොකද ශක්ති සංස්ථිතිය දාන්න අවශ්‍ය වෙන සියලුම අවශ්‍යතා මෙයා සපුරනවා. කිසි ශක්ති හානියක් නැහැ. අලුතින් කාර්ය කිරීමකුත් නැහැ. මේ ගැන වැඩිදුර එතන අපි කලින් ගානේදී කතා කළා. right. එතකොට ශක්ති සංස්ථිතිය ආදී ඔයගොල්ලෝ දන්නවා මෙතනදී අපිට තෝරගන්න වෙනවා විභව ශක්තිය ශුන්‍ය මට්ටමක්. ඒ කියන්නේ අපි විභව ශක්තිය මනින්නේ සාපේක්ෂව අපිට නිරපේක්ෂ විභව ශක්තියක් කියලා ඒ වගේ දෙයක් කතා කරන්න බෑ. අපි යම්කිසි මට්ටමකට සාපේක්ෂව තමයි අතරම විභව ශක්තිය මනින්නේ. එතකොට මම ගන්නවා සුපුරුදු විදියට මොකද මට දිගවල් ලියන්න පහසුයි. මම මේ වෘත්ත චලිතයේ කේන්ද්‍රය හරහා යන තිරස් මට්ටම මම ගන්නවා විභව ශක්ති ශුන්‍ය මට්ටම කියලා. මෙන්න මේ මට්ටම විභව ශක්ති ශුන්‍ය මට්ටම විදියට මම මෙන්න මේක තෝරගන්නවා. right. ඊට පස්සේ මට පුළුවන් දැන් අවස්ථා දෙක සංසන්දනය කරන්න. මොකද්ද? මෙන්න මේ සාධාරණ අවස්ථාව. එතනදි තමයි මම වේගය හොයන්න යන්නේ. right. එතකොට ඊළඟ එක තමයි මේ ආරම්භක අවස්ථාව A වලදී තිබිච්ච එක. එතකොට දැන් මෙතනදී මම A වලදී ඇත්තටම ගත්තොත් මෙතනදී සීරුවෙන් මුදා හැරියේ. ඒ කියන්නේ මෙතනදී චාලක ශක්තියක් නැහැ. මෙතන තියෙන විභව ශක්තිය විතරයි. විභව ශක්තිය හොයන්න නම් මේ O වල ඉඳලා Aට තියෙන ඔය කියන්නේ OA දිග ඕන වෙනවා. එතකොට දැන් අපි කලින් කතා කළා මෙන්න මෙයා සුජු කෝණීය ත්‍රිකෝණයක්. එතකොට මෙතන කෝණයේ අංශක 60යි. මෙන්න මේ කෝණය. එතකොට මෙන්න මේ සුජු කෝණීය ත්‍රිකෝණය මම කතා කරන්නේ. එම නිසා මට ගන්න පුළුවන් OA කියලා කියන්නේ මොකද්ද? මෙතන අංශක 60යි. මම මෙන්න මේ දිග ඕනනම් දන්නවා. මේ දිග මේ සුජු කෝණීය ත්‍රිකෝණයේ ඕනනම් කැමැති විදිහකට ගන්න පුළුවන්. නැත්නම් පයිතගරස් දාන්නත් පුළුවන්. මොකද මේක 2යි මූල 3යි A මේක 2යි A. එතකොට එනවා මේ දෙන වර්ග කරලා එක්කව කරලා මූලෙ ගත්තාම OA කියන්නේ 4යි A කියලා. පහසුවෙන් පයිතගරස් ප්‍රමේයෙන් ගන්නත් පුළුවන්. නැත්නම් මේ අංශක 60 අරගෙන ඉවර වෙලා සම්බන්ධයක් ත්‍රිකෝණමිතික සම්බන්ධයකින් ටක් ගාලා ගන්නත් පුළුවන්. ඒතර OA කියන්නේ හරි පහසුවෙන් ගන්න පුළුවන්. ඒක 4යි A. right. එතකොට මට ලියන්න පුළුවන් චාලක ශක්තිය මම දාන්න යන්නේ යාන්ත්‍රික ශක්ති සංස්ථිතික නියමය දාන්න යන්නේ. කාටද? A වලදී චාලක ශක්තිය දාන විභව ශක්තිය සමානයි. මම මේ අවස්ථාව ගන්නම් සාධාරණ අවස්ථාවක් x කියලා. මේ වෙලාව x චාලක ශක්තිය දාන විභව ශක්තිය. right. එතකොට A වලදී අපිට එනවා ඒ වලදී අපි කෝ චාලක ශක්තියක් නැහැ. මොකද මේක සීරුවෙන් මුදා හැරියේ. ඒතර විභව ශක්තිය තියෙනවා මේක ස්කන්ධයෙන් mg4a. right. එතකොට x වලදී චාලක ශක්තිය මම මෙතනදී වේගය v කියලා ගත්තා. එහෙනම් මේක භාගයක් mv වර්ගය. ඊළඟට විභව ශක්තිය මෙතනදී විභව ශක්තිය අපිට ගන්න පුළුවන් mg විභව ශක්ති ශුන්‍ය මට්ටමේ ඉඳලා තියෙන උස කියලා කියන්නේ මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතනට තියෙන උස. ඒක අපිට ඊටාම් පහසුවෙන් ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මේක 2යි A නම් මෙතන කෝණය θ නම් මේ කෝණයත් අපිට ගත හැකි θ කියලා. ඒකාන්තර කෝණ Z අගරුවේ හැඩයට තියෙන ඒකාන්තර කෝණ. එතකොට 2A cos θ. right. 2A cos θ විදිහට අපිට ඒක ලැබෙනවා. right. එතකොට අපිට දැන් මේකේ v වර්ගය යුක්ත කරගන්න විතරයි තියෙන්නේ. ගානේ එක m එකක් ගානෙම කැපිලා යනවා. එතකොට v වර්ගය සමානයි කියලා එනවා. මෙතන 4 8ක් එනවා. 8යි GA මෙයා එහා පැත්තට යද්දි ඍණ 4යි GA cos θ. එතකොට මේකෙන් මට පුළුවන් 4යි GA එක එළියට දාන්න. 4යි GA 2 ඍණ cos θ. මෙන්න මේක තමයි අපිට ලැබෙන පිළිතුර. එතකොට මෙතනදී වේගය v වර්ගය සමානයි 4යි GA 2 ඍණ cos θ. එතකොට මේක ඊටාම පහසුවෙන් ලොකු ආයාසයකින් තොරව ගානේ අර මුල් ඕවරෝල් සියල්ලම හිතන්න යන්න එපා. ඒ කියලා තියෙන දේ ඒ වෙලාවට අදාළව හිතන්න. මොකද මේක අනිත් ගණන් වල තියෙන මට්ටමේම ඊටාම සරල දෙයක් මේ දේන. right. මොකද අපි ශක්ති සංස්ථිතිය යොදනවා කියන එක අපි බහුලවම ඇත්තටම වෘත්ති චලිතයේ ගානක පටන් ගනිද්දි හැම ගානෙදිම වගේ අපි මේක කරන දෙයක්. හින්දා
මේක නෙමෙයි ගාන ඇත්තට පොයින්ට් එක. අපි ටිකක් එහාට යද්දි තමයි අපිට ගානේ සංකීර්ණ දේ ලැබෙන්නේ. සංකීර්ණ දේවල් අපිට හම්බ වෙන්නේ. නමුත් මේක කරගන්න පුළුවන් මට්ටමක තියෙනවා. රයිට්. ඔයාලට මොන හරි ප්‍රශ්නයක් ඇති වුණොත් නැවත හිතන්න මේ කොටස විතරක්. ඒ කියන්නේ මට්ටම් දෙක ඒ වලට මම දැම්මා. මෙතනදී විභව ශක්තියක් විතරයි තියෙන්නේ. චාලක ශක්තියක් නෑ. මොකද සීරුවෙන් උදාහැරියේ අයි මෙතන එනකොට සාධාරණව මම වේගය v කියලා ගත්ත. ඒගොල්ලෝ දුන්නු වේගය. ඊළඟට විභව ශක්තිය ලිව්වා mg 2a cos θ කියලා. ඒගොල්ලෝ දීපු θ ගෙන්. ඒගොල්ලෝ තමයි θව දාගන්න ඕනේ කොහොමද කියලා සීමා ඇතුව ඉදිරිපත් කළේ. right. අපි යමු ඊළඟට කොහොමද මෙන්න මෙතනදී මේ ප්‍රතික්‍රියාව r එක හොයන්න තියෙනවා. ඒ වගේම තවත් r dash එක හොයන්න තියෙනවා. ඒ අනුව අපිට පුළුවන් ගානේ ඉස්සරහට යන්න. right. right. අපි මේ ගත්තු සාධාරණ තැනදී මම ඒකේ ප්‍රතික්‍රියාව හොයන්න යන්නේ. එතකොට ප්‍රතික්‍රියාව හොයද්දී ඔයගොල්ලෝ දන්නවා අපි කේන්ද්‍රයේ දිහාවට f සමානයි මේ දීම කරන්නේ. ඉතින් මෙතනදී මම පොඩ්ඩක් මේක පේනවා මදින්ද මෙතනදී මේක විශාලණය කළ රූපයක් ඇඳලා තියෙනවා. එතකොට මේක තමයි අපිට f සමානයි මේ යොදන්න වෙන අවස්ථාව. මෙතනදී තමයි අපි f සමානයි මේ යොදලා මේ r එක සාධාරණ r එකක් අපි හොයාගන්න යන්නේ. එතකොට f සමානයි මේ මම දාන්නේ කේන්ද්‍රයේ දිහාවට. right. එතකොට මෙතනදී තියෙන අපි බල බැලුවොත් එහෙම r එක තියෙනවා mg එක තියෙනවා. එතකොට mg cos θ තියෙන්නේ කේන්ද්‍රයේ දිශාවට. මොකද මේ mg ගෙන් එන සංරචකය mg cos θ කේන්ද්‍රයේ දිශාවට තියෙන එක්කෙනා mg cos θ r එක තියෙන අනිත් පැත්තට. ඒ කියන්නේ කේන්ද්‍රයෙන් ඉවතට r සමානයි අපිට එනවා. ඔයගොල්ලෝ දන්නවා දැන් මේකෙදි තියෙන ත්වරණය තමයි කේන්ද්‍ර අභිසාරී ත්වරණය. මොකද වෘත්ත චලිතයේ දෙන්න නම් හරියට අර බස් එක යනකොට අපි ටිකට් එක අරගෙන තියෙන්න ඕනේ වගේ මෙතනදී වෘත්ත චලිතයක යම් කිසි කෙනෙක් ඇදලා නම් එයාට තියෙන අනිවාර්ය අවශ්‍යතාව තමයි එයාට පුළුවන් වෙන්න ඕනේ කේන්ද්‍රයේ දිහාවට ත්වරණය සපයන්න. ඒ කියන්නේ යම් කිසි බල වලින් මොන හරි ප්‍රතික්‍රියාවකින් වෙන්න පුළුවන් තන්තුවක ආතතියක් විදිහට වෙන්න පුළුවන්. එයාට පුළුවන් වෙන්න ඕනේ එයාට අර කේන්ද්‍ර අභිසාරී ත්වරණය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය කරන බලය සපය ගන්න. එතකොට මෙතන එක මාධ්‍ය තමයි මේ ස්කන්ධයේ සංරචකය. එහෙම නැත්නම් මෙතන ඉදිරිපත් කරලා තියෙනවා ස්කන්ධ සංරචකය සහ මේ ප්‍රතික්‍රියාව. right. එතකොට මේක අපිට ගන්න පුළුවන් m ඔයගොල්ලෝ දන්නවා කේන්ද්‍ර අභිසාරී ත්වරණය v වර්ගය බෙදීම r එහෙම නැත්නම් r ඔමේගා වර්ගය r θ ඩොට් වර්ගය ඔය කෝණයකින් ගුවනම් හරි. නමුත් මේ v වර්ගය අපි මෙතනදී හොයාගත්ත ඉඳ මම මේක mv වර්ගයේ බෙදීම a කියලා එතකොට දක්වන්න පුළුවන්. sorry 2a. මොකද r එක 2a. right. එතකොට මේකෙදි මට ලියන්න පුළුවන් r එක තනි කළොත් එහෙම එතකොට r සමානයි මම r එක මේ පැත්තට ගේනවා. එතකොට mg cos θ ඍණ mv වර්ගයේ 2a. එතකොට v වර්ගයේ බෙදීම 2a කියන එක මම එකපාරටම සුළු කරලා ලියන්නම්. මේක 2a වලින් බෙදන්න තියෙන්නේ. එතකොට 2g 2 ඍණ cos θ කියලා ලැබෙනවා අපිට පිළිතුර. එතකොට mg එක මම එළියට දැම්මොත් එහෙම mg මෙතන ඍණ ධන වෙලා 2g cos θ මෙතන g cos θ කියන්නේ 3i cos θ එනවා. තව එනවා මෙතන දෙවරක් 2 4යි. එතකොට ඍණ 4ක් ලැබෙනවා. right. එතකොට මේක තමයි අපිට ලැබෙන්නේ මෙන්න මේ අවස්ථාවේදී ප්‍රතික්‍රියාව විදිහට r එක. right. අපි බලමු ඊළඟට අපේ ගානෙන් ඇහුවේ r dash එක. ඒ කියන්නේ මේ AB ප්‍රදේශයේ චලනය වෙදී. ඒ කියන්නේ මේ AB කියන මේක අතර වෘත්තයේ කොටසක් නෙමෙයි. මේක රේඛීය ගුරුත්වයර්ථයේ චලනය වෙන කොටසක්. ඒ කියන්නේ ආනත්තලයක චලනය වෙනවා වගේ. අපි බලමු එතනදී කොහොමද මේ ප්‍රතික්‍රියාව හොයාගන්නේ කියලා ඊළඟට. right. එතකොට මේ කොටසේ මේ r එක අපිට ලැබුණේ මේ වෘත්තයේ යද්දි සාධාරණ තැනක මේගොල්ලෝ කියපු විදිහට θ කෝණයක් හදන වෙලාවේ මෙන්න මේ r එක තමයි අපි කියන්නේ ප්‍රතික්‍රියාව තමයි අපි හෙව්වේ. එතෙන්දී මම ගත්තේ මේකේ ඇතුළත පෘෂ්ඨයේ අංශෝ චලනය වෙනවා කියලා. ඒක කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ ගහනට පිටත පෘෂ්ඨයේ චලනය වුණත්. මොකද එතකොට අපිට මේ θට අගයන් ආදේශ කරද්දී මෙයාට ඍණාගයක් ලැබෙනවා නම් ඒ කියන්නේ ඍණාගයක් ලැබෙනවා කියන්නේ මේ ප්‍රතික්‍රියාවට ඒ කියන්නේ මෙයා මේ පෘෂ්ඨයේ නෙමෙයි චලනය වෙන්නේ. මෙයා පිටත පෘෂ්ඨයේ චලනය වෙනකොට මොකද ප්‍රතික්‍රියාව ක්‍රියාත්මක වෙන්නේ ඇතුළට කේන්ද්‍රයේ දෙසට. right. તો ඍණාවොත් එහෙම ඇතුළට ධනාවොත් මේ තියෙන විදිහම තමයි එළියට ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ ඇතුළත පෘෂ්ඨයේ චලනය වෙන්නේ. right. අපි බලමු ඊළඟට මේ r dash එක හොයන්නේ කොහොමද කියලා. right. right. එතකොට මේ අංශුව චලනය වෙන්නේ මේ
ඒ කියන්නේ සිරසත් සමග මේ 5 බෙදීම 6 කෝණයක් සාදන AB දිගේ මේ අතර. මෙයාගේ බැලුවොත් එහෙම මේ දිශාවට මෙයාගේ චලිතයක් තියෙනවා. ඒ දිශාවට යාගේ ත්වරණය ගුරුත්ව ත්වරණයේ සංරචකයක් විදිහට මේ පැත්තට යාගේ ත්වරණය ලැබෙනවා. නමුත් අපි බැලුවොත් එහෙම මෙයා මේ දිශාවට, ඒ කියන්නේ මේ ABට ලම්බක දිශාවට මෙයාගේ කිසිම චලිතයක් සිද්ධ වෙන්නේ නැහැ. right? එතකොට ඒ කියන්නේ මේ පැත්තට තියෙන ත්වරණය බිඳුවයි. එහෙනම් අපිට පුළුවන් මේ පැත්තට f සමානයි මේ දාන්න. right? ඒ කියන්නේ ABට ලම්බකව මේ තියෙන AB නම් මේ ABට මේ ABට ලම්බකව මම දානවා f සමානයි මේ අංශුවට. right. එතකොට බල විදියට මෙතනදී හම්බ වෙනවා r dash. මෙතන මම මෙතන කෝණය ලකුණු කරගත්තා. එතකොට මෙන්න මෙතන කෝණය මෙතන 5 බෙදීම 6 නම් අපිට ඕනනම් කලින්ම ගන්නත් තිබුණා. ඒක මෙතන 5 බෙදීම 3යි. right. එතකොට මට ගන්න පුළුවන් mg cos ඒ දිහාවට තියෙන බරේ සංරචකය cos 5 බෙදීම 3 සමානයි ඒ දිහාවට චලිතයක් නැහැ. මෙයා චලනය වෙන්නේ ඊට ලම්බකව. ඒතකොට මේ පැත්තට තමයි යාගේ ත්වරණය ඇත්තටම පිහිටන්නේ. ඒක අපිට මේක ගැටලුවේදී අවශ්‍ය වෙන්නේ අපෙන් විමසලත් නැහැ මේ පැත්තට තියෙන ත්වරණය මොකද්ද කියලා මෙයාගේ. ඒක අපිට ගන්න පුළුවන් මොකද්ද? පල්ලෙහාට ගත්තොත් g. එතකොට මෙන්න මෙතන කෝණය ඇවිල්ලා 5 බෙදීම 6යි g cos 5 බෙදීම 6ක් තමයි මේ පැත්තට තියෙන යාගේ ත්වරණය. right? ගුරුත්වයට තියෙන වැටෙන්නේ. නමුත් මේ දිශාවට ත්වරණයක් නැහැ. හින්දා ඒක මම බිඳුවයි කියලා දාගන්නවා. මොකද ma ගුණිතය ත්වරණය බිඳුවයි නම් ma ගුණිතය බිඳුවක් වෙනවා. එතකොට එනවා r dash කියලා කියන්නේ මොකද්ද? mg cos 5 බෙදීම 3 ඔයගොල්ලෝ දන්නවා භාගයයි. ඒ කියන්නේ මේක mg බෙදීම 2ක් බවට පත් වෙනවා r dash. මේකට අවිලා තියෙන ධනාගයක්. ඒ කියන්නේ මේ AB, ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතනට වෙන මුළු චලිතයේදීම මේ r dash එක mg බෙදීම 2ක් බවට පත් වෙලා තියෙනවා. මොකද නැත්තම් මේ පැත්තට මේකේ චලිතයක් තියෙන්න එපා. මේ පැත්තේ මේ විදිහට නොවුණා නම් එහෙම. එතකොට මේක තමයි ගොඩක් අය මම හිතන විදිහට පටලලා ගන්නෙ. මෙන්න මේකේ r dash එක හොයද්දී. right? එතකොට හිතන්න ඕන දේ තමයි ඕගොල්ලෝ right මෙයා මේ ආනත්තලයේ දිගේ පල්ලෙහාට ගුරුත්වයට තේ චලනය වෙනවා. නමුත් ඊට ලම්බකව දිශාවට කිසිම චලිතයක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ දිශාවට ත්වරණය බිඳුවයි. ඉතින් අපි ඒ දිහාවට f සමානයෙන් මේ දාලා අපිට පහසුවෙන්ම පුළුවන් r dash එක හොයාගන්න. right. අපි ගාන ඊළඟ කොටසට යන්. අතරම ඊළඟ කොටසේදී කියලා තියෙන්නේ මේ b වලදී ප්‍රතික්‍රියාවේ දිශාව, ඒ කියන්නේ අපි මෙතනදී ගත්තොත් එහෙම r dash එක මේ ඇතුළත පෘෂ්ඨයේ චලනය වෙන්නේ. එතකොට මේගොල්ලෝ කියලා තියෙන්නේ b වලදී ඇතුළට යනකොට, ඒ කියන්නේ b වලින් AB චලිතය හමාර කරලා මෙතන මේ ආනත්තලයේ දිගේ වගේ සිද්ධ වෙන චලිතය, ඒ කියන්නේ මේ ආනතව සිද්ධ වෙන චලිතය හවර කරලා මේ වෘත්තයට ප්‍රවිෂ්ඨ වෙනකොට මේ ඇතුළත පෘෂ්ඨයේ ඉඳපු කෙනා පිළිතුරු පෘෂ්ඨයට පනිනවා කියලා. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවේ දිශාව වෙනස් වෙන්නේ එතකොට. ඒක තමයි අපිට පෙන්වන්න තියෙන. අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. right. අපි යමු ඊළඟ කොටසට. right. එතකොට අපි ගානේ මේ වෙනකොට අවසානයට ඇවිල්ලා ඉන්නේ. එතකොට මම ආපහු මුලින් නම් මේ ගානේ පැහැදිලි කළොත් මේ අවසන් කොටසට අවශ්‍ය වෙන ටික අපිට ආවා මේ AB කොටසේදී චලනය වෙන විට එයාගේ ප්‍රතික්‍රියාව, ඒ කියන්නේ මේ පෘෂ්ඨයෙන් එයා ඇතුළත පෘෂ්ඨයේ චලනය වෙන්නේ. මම ගත්ත ඇතුළත පෘෂ්ඨයේ චලනය වෙනවා කියලා. එතකොට r dash එක ප්‍රතික්‍රියාව මට ධනාගයක් ආව mg බෙදීම 2යි කියලා. එතකොට මේ මෙතනින් පස්සේ b වලින් පස්සේ මොකද වෙන්නේ? මේක හරියට මේ වගේ වැඩක්. නිකන් ඕගොල්ලෝට සිමන අපේ ෆිල්ම් මෝල් එකක් ගත්තොත් ඒක පිට ඕගලන්ට ඉන්න ටිකට් එකක් අවශ්‍ය වෙනවා. නමුත් ඕගොල්ලෝ ඒක ඇතුළට යනවා නම් මොකද වෙන්නේ? ඕගලන්ට ප්‍රවේශ පත්‍රයක් ඕනේ වෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි. ඔයා මේ හරිය චලනය වෙනකොට ඔයාට කේන්ද්‍ර අභිසාරී ත්වරණයක් සපයා ගන්න මාධ්‍යයක් මොන හරි බලයක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මෙතනින් පස්සේ මෙයා වෘත්තයට ප්‍රවිෂ්ඨ වෙනවා. අන්න චලිතයේ අලුත්ම අවස්ථාවකට යනවා. මොකද මීට කලින් තිබුණේ ගුරුත්වයට තේ වෙන චලිතයක්. නමුත් මෙතනට එනකොට අන්න වෘත්ත චලිතයටපත් වෙනවා. මේක සම්පූර්ණයෙන් වෙනස් දෙකක්. එතකොට අපි ඒකේ R එක මේ වෙනකොට හොයලා තියෙනවා. ඒකේ R එකත් මම මෙතනදී ගන්නම්. එතකොට මේකේ R එක අපිට ආවා මින් පෙර අපි ගණනය කළා එක mg බෙදීම mg 3 cos θ ඍණ 4ක් කියලා. දැන් අපිට r dash එක ආවා mg බෙදීම 2ක් කියලා. එතකොට මම r එක නැවත වරක් ලියා ගන්නම්. r එක ආවේ mg 3 cos θ ඍණ 4ක්. right.
අපි බලමු මේකෙදි ඇත්තටම B වලදී මොකද වෙන්නේ කියලා. B වලදී ඒ කියන්නේ මේ B ට මොහොතකට පෙර මොකද්ද? B ට මොහොතකට පෙර ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ පෘෂ්ඨයෙන් ලබා දෙන ප්‍රතික්‍රියාව. ඒක ඇත්තටම R dash. මොකද AB නේ. B ට මොහොතකට කලින් කියන්නේ එයා AB පෘෂ්ඨයේ එයා චලනය වෙන්නේ. ඒ කියන්නේ AB ප්‍රදේශයේ තමයි එයාගේ චලනය සිද්ධ වෙන්නේ. එතකොට mg බෙදීම 2යි. B ට ඒ කියන්නේ මොහොතකට කියන්නේ එක ක්ෂණයක්. මොහොතකට පසු ප්‍රතික්‍රියාව. එතකොට ඒක ගන්න බෑ R dash වලින්. එතකොට ඒක ඇවිල්ලා වෘත්ත චලිතයේ කෙනෙක් එයාව ගන්න වෙන්නේ මෙන්න මෙයාගේ. R = mg 3 cos θ ඍණ 4න් කියන එකකින්. එතකොට එතෙන්දී අපිට කෝණය අතරම මේක B වලට මොහොතකට පසු කියන්නේ තාමත් B වලම අර ෂුට්ටක් වෘතයට පැනලා විතරයි. ඒ කියන්නේ මෙතෙන්දී අර ඔයගොල්ලෝ දන්නවා මේ සීමාකාරී කියන්නේ මෙතනින් ගොඩක් එහාට ගිහලා නේ මෙතනමයි තියෙන්නේ. ඒ කියන්නේ θ ගේ අගය කීයද? අපිට ඒක ලබා ගන්න පුළුවන් θ ට කීය දාලාද? θ සමානයි අපිට පුළුවන් 5 බෙදීම 3 ආදේශ කරන්න. රයිට්? මොකද θ කියන කෝණය මැන්නේ OA වල ඉඳන්නේ. එතකොට θ කියන කෝණය අපි මැන්නේ OA වල ඉඳලා නම් මේ වෙලාවේ ඒ කියන්නේ මේ B ට ෂණයකට පස්සේ එතකොට කෝණය 5 බෙදීම 3යි. θ ට මට පුළුවන් 5 බෙදීම 3 ආදේශ කරන්න. එතකොට ආදේශ කළාම එනවා R කියලා කියන්නේ mg 5 බෙදීම 3 ආදේශ කළොත් ඒ කියන්නේ අංශක 60ක් 3යි මේක cos මම ලියන්නම් මුලින් 5 බෙදීම 3 ඍණ 4. එතකොට මට ලැබෙනවා R එක mg 3 බෙදීම 2න් මොකද cos 60 භාගයයි 4ක් අඩු වුණාට පස්සේ එනවා 8යි ඍණ 5 බෙදීම 2යි mg කියලා. right? එතකොට මේක කුඩයි බිඳුව. මේක විශාලයි බිඳුව. දැන් ඔයගලන්ට පේනවා ප්‍රතික්‍රියාව මොකද වෙලා තියෙන්නේ එහෙනම්? දිශා මාරු වෙලා. මොකද මම මේ ගත්තේ අවස්ථා දෙකේදීම ඇතුළත පෘෂ්ඨයේ චලනය වෙනවා කියලා ගත්තේ. R dash එකට ධනාගයක් ආවා. හැබැයි R ට ආවේ B ට ෂණයකට පස්සේ ඍණාගයක් ඍණ 5 mg බෙදීම 2ක් කියලා. ඒ කියන්නේ ෂණයකදී ඒ කියන්නේ B වලදී පෙර සහ පසු අවස්ථා දෙකේදී කියන්නේ මෙතනදී B ගේ හරහා චලනය වෙද්දී B ට කලින් මෙන්න මේ වගේ පිහිටීමක තියෙන අංශුව මෙන්න මෙතන තියෙන අංශුව වෘත්ත චලිතයට එළඹෙන විටම ඒ ෂණයේදීම මොකද වෙන්නේ? මේ අර්ථුත්තර පෘෂ්ඨයේ චලනය වෙච්ච අංශුව ටක් ගාලා පිටුරු පෘෂ්ඨයට පනිනවා. පිටුරු පෘෂ්ඨයට පැනලා ඒකේ තමයි එයා ඊට පස්සේ වෘත්ත චලිතයේ යෙදෙන්නේ. අපි දන්නේ කොච්චර දුරක් යනකම් එහෙම යයිද කියලා. නමුත් ඒක අපිට ගානේ අහන්නේ අපිට මෙතනින් ගැටලුව විතරයි. නමුත් මෙතනදී අපි දන්නවා B වලට පස්සේ ඒ කියන්නේ ෂණයකදී වෘත්ත චලිතයට ප්‍රවිෂ්ඨවත්ම මොකද වෙන්නේ? මෙයා එයාගේ ප්‍රතික්‍රියාවේ දිශාව වෙනස් කර ගන්නවා. එහෙම නැත්නම් මෙතනින් එයා නිදහස් වෙලා අනිත් පැත්තට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ වෘත්ත චලිතය එයා යෙදෙන්නේ ඇත්තටම මේ B වලදී පිටිත පෘෂ්ඨයට වැටිලා. right. ඒක තමයි එතකොට මෙතකේ එතකොට 2019 විභාග ගැටලුව අපි කතා කළේ. එතකොට මම හිතනවා ඔයගලන්ට මේක පැහැදිලි වෙන්නේ නැති කියලා මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් යට කමෙන්ට් එකක් විදිහට දාන්න. එතකොට මට පුළුවන් ආපහු ඊළඟ දවසක වීඩියෝ එකක් කරද්දී ඔයගලන්ට ප්‍රශ්න ඇති වෙච්ච තැන ගැන මීට වැඩිය කතා කරන්න. right. අපි තවත් ගානකින් ඊළඟ දවසේ හම්බ වෙමු. එතකම් සුබ දවසක්.